තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් අප එකතු වී සිටින්නේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ අපි හැම සෙනසුරාදාවකම උදෑසන 7 සිට 8 දක්වා හෝරාවේ මුණ ගැහෙන සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහන සමග ඉතින් අදත් අපි පළමුවෙන්ම මේ සත්කාරයට දායකත්වයේ ලබා දෙන අපේ පින්නතුන් ඒ වගේම මේ කාර්ය සංවිධානය කරලා මෙතුවක් කාලයක් මේක අඛණ්ඩව පවත්වාගෙන යන්නට දායකත්වයේ මූලිකත්වයේ සහයෝගයේ මඟ පෙන්වීම උපදේශනේ ලබා දුන්නු සියලුම අපේ කල්යාණ මිත්‍රයන් අපි ඊටාම ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කරමින් සහභාගී වෙන ඔබ අප සියලු දෙනාටමත් මේන් ජනිත පින් අපි හැම දිනාටම අනුමෝදන් කරනවා. ඒ වගේම හැම දිනාට මේ ධර්ම මාර්ගය හොඳින් තේරුම් අරගෙන මේ ලබාගෙන තියෙන උතුම් මනුෂ්‍ය ජීවිතයේ තුල මේ ධහමේ ආලෝකය ධහමේ ආభాෂය ලබාගෙන ධර්ම මාර්ගයේ හොඳින් ඉදිරියට ගිහිල්ලා ධහම පුහුණු කරගෙන මේ ධර්ම ප්‍රතිපදාවේ පරම නිෂ්ඨාව වන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන උදාර පරමාර්ථයේ උදාර ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අදත් බලාපොරොත්තු වෙනවා අපි මේ හෝරාව තුල අපේ භාවනාවට අදාළ කමඨහන් සාකච්ඡා කරන්නට. පළමුවෙන්ම අපි භාවනාව පිළිබඳව අදහසක් හැමදාම ඉදිරිපත් කරනවා. භාවනා කරනවා කිව්වා මේකෙන් අදහස් කරන්නේ අපේ පුද්ගලික ජීවිතයේ අපි තුල වර්ධනය කරගත යුතු කුසලතා වර්ධනය කර ගැනීමයි එයින් අදහස් කරන්නේ. එතකොට මේ කුසලතා ප්‍රධාන වශයෙන් යම්කිසි පරමාර්ථයක් අරමුණක් ඉලක්ක වෙලා තියෙන්නේ. යම්කිසි පරමාර්ථයක් සාධනය කරගන්නටයි අපි අප තුල මේ කුසලතා වර්ධනය කරගන්නේ. අපි දන්නවා කොයි කුසලතාව වර්ධනය කරගත්තත් ඒ කුසලතාව වර්ධනය කරගන්නේ අපි කිසියම් ඉලක්කයක් සඳහා කිසියම් අරමුණක් ඇතුව ඒ අරමුණ ඒ පරමාර්ථයේ ඉෂ්ට සිද්ධ කරගන්න තමයි අපි අපේ ජීවිතයේ යම් යම් කුසලතා ඇති කරගන්නේ. දැන් සරල උදාහරණයක් කිව්වොත් අපි හැමෝටම භාෂාවක් උගන්වනවා පුංචි කාලේ ඉඳලම sannivedana කුසලතාවය ඇති කරනවා. ඒකේ පරමාර්ථය යහපත් විදිහට sannivedanaya කරගන්න. අපි හැමෝටම අදහස් වමාරු කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ සඳහා අපිට භාෂාවක් අවශ්‍යයි. ඒ භාෂා ප්‍රවීණතාවය අපි ඇති කරගන්න ඕන ලියන්න කියන්න. ඒ ඔස්සේ හිතන්න කල්පනා කරන්න ඒ විදිහට. එතකොට ඒකෙන් අපිට පුළුවන් වෙනවා අර sannivedanaකාරය අපි අතර අදහස් වමාරුව යහපත් විදිහට කරගන්න. මම ඔය සරල නිදර්ශනයක් කිව්වේ අපි හැම අපේ ජීවිතයේ ඇති කරගන්න හැම කුසලතාවයකම අරමුණක් පරමාර්ථයක් තිබෙනවා. එතකොට මේ භාවනාවේදී අපි කරන්නේ අපේ ජීවිතයේ පෞද්ගලික කුසලතා රසක් වර්ධනය කර ගැනීම. එහි පරමාර්ථය නිබ්බාන නිවීම සැනසීම නිවුණු සැනසුණු ජීවිතයක් ගොඩනගා ගැනීම. ඒ සඳහා අප විසින් අප තුල වර්ධනය කරගත යුතු කුසලතා රාශියක් තිබෙනවා. ඒ රස රාශිය මූලික කොටස් තුනකට අපි වෙන් කරගෙන තිබෙනවා අපේ දහමේ. චර්යාත්මක අංශයේ අපි ඇති කරගත යුතු කුසලතා. ඒකට සීල කියනවා. ඒ වර්ධනය කර ගැනීමට සීල භාවනා කියනවා. ඒ වගේම චිත්තාවේගී අංශය අපේ සිතුම් පැතුම් හැඟීම් බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා අපි ඔහොම කියනවා. එහෙම පැත්තක් තියෙනවා හැමෝගෙම. එතකොට ඒක දියුණු කරගන්න ඕන. ඒක පාලනය කරගන්න ඕන. ඒ වගේම මේ සිතුම් පැතුම් නිවැරදි කරගන්න ඕන. යහපත් සිතුම් පැතුම් ඇති කරගන්න ඕන. මෙන්න මේ වගේ මේ පැත්තේ තියෙන යම්කිසි දියුණුවක්. ඒ දියුණුව ඇති කර ගැනීම අපි හඳුන්වන්නේ සමාධි කියලා. එතකොට එය හුරු පුරුදු වීම මේ දියුණුව ඇති කර ගැනීමට අපි
පුරුදු වීම, පුහුණු වීම සමාධි භාවනා කියනවා. ඊළඟට තවත් අංශයක් තමයි අපේ අවබෝධමය පැත්ත, බුද්ධිමය අංශය. අපි හුඟක් දේ අවබෝධ කරගන්න ඕන. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි ලෞකික ජීවිතය ගත කරනකොටත් ඊට අදාළ හුඟක් දේ අපි දැනගෙන ගන්නවා, අවබෝධ කරගන්නවා. ඊටත් එහා ගිය මේ ආධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීමට අදාළව හුඟක් ගැඹුරු දේ අවබෝධ කරගන්නට තිබෙනවා. ඒ අවබෝධමය අංශය අපි හඳුන්වන්නේ පඤ්ඤා කියලා. එතකොට ඒක දියුණු කර ගැනීම පඤ්ඤා භාවනා. ওই විදිහට අපිට පේනවා මේ භාවනාව අපිට කොටස් තුනකට වෙන් කරලා හඳුන්වා දෙන්න පුළුවන්. සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා යනුවෙන්. ඉතින් අපි මේ භාවනාවේ මුලටම ගන්න මේ සීල භාවනාව ආචාර ධර්මීය අංශයක හුඟක්ම වැදගත් වෙනවා. අපි මේ පිළිබඳව හුඟක් දේ කතා බහ කරලා තියෙනවා මේ සදහම් අරුණ වැඩසටහනේදී. මේ සීල භාවනාව පිළිබඳව විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වෙන් කරලා අපිට තේරුම් ගැනීමේ පහසුව සඳහා කොටස් කරලා දේශනා කරලා තිබෙනවා. ප්‍රධාන කොටස් දෙකකින් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් තමයි මේ අපේ සාමාන්‍ය ලෞකික ජීවිතයට අදාළ වෙන, අවශ්‍ය වෙන, උපකාරී වෙන ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. ලෞකික ජීවිතය කියන්නේ අපි උපන්දා සිට මරණයටපත් වෙන අවස්ථාව දක්වා අපේ ජීවිතයට අවශ්‍ය මූලික දේවල්, ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී භාණ්ඩ හා සේවා සම්පාදනය කරගෙන, ඒවා බෙදා හදාගෙන, ඒවා එක්රැස් කරගෙන, පරිහරණය කරගෙන, වැඩි දියුණු කරගෙන යන ගමන. මේ වැඩ ටිකට තමයි අපි ලෞකික ජීවිතය කියන්නේ. එවැනි ලෞකික ජීවිතයක් අපි හැමෝම ගත කරනවා. ඒ තුල යම්කිසි ඒ ලෞකික ජීවිතයේ වඩාත් යහපත්ව නිවැරදිව ගත කරන්න යම් ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ඒක කරන්න බෑ. එතකොට ඒ ආචාර ධර්ම පද්ධතිය බුදුරජාණන් වහන්සේ මුලටම අපිට හඳුන්වා දීලා තියෙනවා. ආභිසමාචාරිකා සික්ඛා කියලා. අභිසමාචාර කියලා කියන්නේ ඒව තමයි. ඉතින් ඊට අදාළව අපි හුඟක් යහපත් සම්ප්‍රදායන් ගොඩනගාගෙන තියෙනවා. යහපත් සිරිත් විරිත් අපි සකස් කරගෙන තියෙනවා. යහපත් නීති රීති සම්මත කරගෙන තියෙනවා. ව්‍යවස්ථා සකස් කරගෙන තියෙනවා. මේ විදිහට ගොඩක් දේවල් අපි තියෙනවා. ඔය විවිධ නම් වලින් සිරිත් විරිත්, නීති රීති, සම්මුති, ව්‍යවස්ථා, අනපනත්, ඔය වගේ එකඟතා, ඔය වගේ නම් වලින් අපි හඳුන්වනවා ඔය අபிසමාචාර. එතකොට මේ අபிසමාචාර හොඳින් දැනගෙන, අවබෝධ කරගෙන ඊට අනුගතව කටයුතු කිරීම තමයි මේ ආභිසමාචාරිකා සික්ඛා කියන්නේ. සික්ඛා කියන්නේ නිතරම ඊට අනුගතව, අනුහුරුව, අනුකූලව කටයුතු කිරීමට හුරු වෙන එකයි. ඒක ටිකක් දුෂ්කරයි. හුඟක් අයට නීතියක්, රීතියක්, සම්මුතියක්, සම්ප්‍රදායක්, ව්‍යවස්ථාවක් තිබුණට ඊට අනුගතව කටයුතු කරන්න අමාරුයි. හුරු නෑ ඒක. එතකොට අර අර්බුද ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. ඒක නිසා මේ අபிසමාචාර සීලය දැන කියාගෙන ඒක අනුගමනය කිරීම අපි සියලු දෙනාගේම යුතුයකම. නැත්තම් ඒක කඩවීමෙන් ඇති වෙන ගැටලු වලට අපි සියලු දෙනාටම පොදුවේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි මිනිස්සුયો ගත කරන්නේ සාමූහික ජීවිතයක්. තනි ජීවිතයක් නෙවෙයි. ගෙදරක වුණත් ගත කරන්නේ අපි සාමූහික ජීවිතයක්. නිවසක් තුල වුණත්. ඊට පස්සේ එතනින් එළියට ආවම යම් වෘත්තීය ආයතනවල බස් එකට නැග්ගත් බස් එක කියන්නේ සාමූහික ජීවිතයක් නේ. තනි පුද්ගලයෙක් නෙවෙයිනේ බස් එකේ ඉන්නේ. මේ විදිහට බලපුවහම මේ සාමූහික ජීවිතයේ යහපැවැත්ම යහපත් ලෙසේ පවත්වා ගන්නට ඒ තුලින් ඇති කරන්නා වූ ප්‍රශ්න ගැටලු අවම කර ගන්නට තමයි මේ සීලේ මුල් කොටස ආභිසමාචාරික ශික්ෂා පද්ධතිය බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන්නේ. ඊළඟට සීලේ දෙවෙනි කොටස අපි හඳුන්වන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. බ්‍රහ්මචර්ය කිව්වම එකෙන් අදහස් වන්නේ උසස්තම හැසිරීම කියන එකයි.
නිවැරදිතම හැසිරීම, උසස්තම හැසිරීම. අර බ්‍රහ්ම කියන වචනෙන් අදහස් කරන්නේ උසස් නිවැරදි කියන අදහස. චර්ය චර්යාව. එතකොට පුද්ගලයෙක් ගත්තම මේක හුඟක්ම පුද්ගලික ජීවිතයට අදාළ වෙනවා. කය වචන දෙක හසුරවන ආකාරය, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරන විදිහ, පුද්ගල සම්බන්ධතා පවත්වන ආකාරය, ඒ වගේම යම් යම් අපි බාරගෙන තියෙන වගකීම් ඉෂ්ට කරන විදිහ, තනතුරු ආදී දරනවා නම් ඒවයි ඒ භූමිකා හසුරවන ආකාරය, මේවා හුඟක්ම මේ පුද්ගලයෙක්ගේ පෞද්ගලික ආචාර ධර්ම වලට මේ බලපාන ආචාර ධර්ම වල බලපෑම මේ හැම එකකටම තියෙනවා. ඒක නිසා මේ පුද්ගලික ආචාර ධර්ම පද්ධතිය තමයි මේ ආදී බ්‍රහ්මචර්ය ශික්ෂා වලින් පෙන්눔 කරන්නේ. ඉතින් එවැනි ඒ ආචාර ධර්ම පද්ධතියට අදාළව බුදුදහමේ ආචාර ධර්ම මූලික වශයෙන් ශික්ෂා පද 16ක් අපි හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඒ 16 අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා මීට පෙරත් මේ වැඩසටහන් වලදී. නමුත් මම ඊටාම කෙටියෙන් මතක් කරලා අපි ඒ සීල ආවර්ජණයට, සීල සමාදානයට යොමු වෙමු. යම් කිසි ආචාර ධර්මයක් පිළිබඳ අවබෝධයකින් තොරව ඒ ආචාර ධර්මය ඇත්තටම රකින්න බෑ. මේක කළ යුත්තේ ඇයි? මෙය නොකළ යුත්තේ ඇයි? කියන එක පිළිබඳව ඒක ඒ ආචාර ධර්මය අනුගමනය කරන පුද්ගලයාට අවබෝධයක් තියෙනවා. හොඳ අවබෝධයක්. එතකොට තමයි එයා දැනගෙන මේක නොකර ඉන්නේ. ඇයි නොකළොත් ඒකෙන් වෙන සමහර විට යහපත, කළොත් වෙන අයහපත. එහෙම තියෙනවා. සමහර ඒවායේ තියෙන කළොත් යහපත, නොකළොත් අයහපත. අන්නේ අංශ දෙක දැනගන්න ඕන. මේක කළොත් වෙන්නේ යහපතක්ද අයහපතක්ද? මේක නොකළොත් වෙන්නේ යහපතක්ද අයහපතක්ද කියලා. එතකොට අපි ශිෂ්ට සම්පන්න මිනිස්සුયો හැටියට හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අයහපත දුරු කරලා යහපත ළඟා කරගන්න. යහපත දියුණු කරගන්න. ඒ අර්ථයෙන් තමයි අපි සීල ශික්ෂාව හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට අපේ ආචාර ධර්මවල හැම විටම තියෙන්නේ අයහපත දුරු කිරීම. යහපත ළඟා කර ගැනීම. දුක බැහැර කිරීමක්, සැපය ලං කර ගැනීමක්. ඒකයි ආචාර ධර්මවල තියෙන විශේෂත්වය. ඉතින් ඊට අදාළ ශික්ෂා පද්ධතිය තමයි අපි ඔය ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා අපි හඳුන්වලා තියෙන්නේ. අභිසමාචාරික ශික්ෂාත් ඒත් එහෙමමයි. ඉතින් මේ ආදී බ්‍රහ්මචර්ය ශික්ෂාවලට අයිති ශික්ෂාපද 16 මම කෙටියෙන් මතක් කළොත් එහි මුල් ශික්ෂා 9ක් තියෙනවා. අපි ඒව හඳුන්වන්නේ විශ්ව ආචාර ධර්ම කියලා. විශ්ව කිව්වම එකෙන් අදහස් කරන්නේ එක තැනකට සීමා වෙන්නේ නැහැ. එක තැනකට, එක ප්‍රදේශයකට, එක පුද්ගල කණ්ඩායමකට, එක්තරා අවස්ථාවකට, එක්තරා ආයතනයකට එහෙම සීමා වීමක් නැහැ. හැම විට හැමතැන හැමෝටම පොදුයි කියන එකයි විශ්ව කියන්නේ. ඉතින් එවැනි ආචාර ධර්ම අපි බුදුදහමේ 9ක් මූලික වශයෙන් හඳුන්වා දීලා තියෙනවා. පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී කියලා. කය මෙහෙवला වැඩ කරද්දී අපේ යතින් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රමාද දෝෂ අඩුපාඩු අන්න ඒවා තුනක් එතන කියන්නේ. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය. මේවා කොතනත් වැරදි. මේවා අහවල් තැනදී නිවැරදි කියන්න බෑ. විශ්ව මට්ටමින් මේවා වැරදි. වැරදි කියන්නේ මේවයින් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා, දුක එනවා. ඒකයි. ඊළඟට අපි වචන භාවිතා කරනවා. මුසා වාචා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියලා මේ වචනේ දෝෂ 4ක් පෙන්නනවා. වචනේ මගින් කරන රැවටීම මුසා. වචනේ මගින් කරන ભેද කිරීම පිසුනා. වචනේ මගින් හිත් දූෂ්‍ය වෙන විදියට වචන භාවිතා කිරීම පරුසා.
වැඩකට නැති අර්ථ ශූන්‍ය දේවල් භාෂා මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම, කතා කිරීම සම්පප්පලාප. ඉතින් ඒව හරි හානි කරයි. ඒ හානි කර නිසා තමයි ඒ වයින් වැළකීමක් බුදුදහමේ දේශනා කරලා තියෙන්නේ, පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔය 7 ඒ වගේම තවත් ශික්ෂාපදයක් අපිට පෙන්වනවා මිච්ඡා ආජීවා වේරමණී කියලා. මේ දිවි පැවැත්ම කරනකොට ආජීව කියන්නේ දිවි පැවැත්ම. ඒකෙදී තමන්ට, අනුන්ට, පරිසරයට අයහපතක් නොවන විදිහට අපි අපේ දිවි පැවැත්ම කරන්න ඕන, ජීවිතේ පවත්වාගෙන යන්න ඕන. ඒකට කියන්නේ සම්මා ආජීව කියලා. මිත්‍යා ආජීවයෙන් වැළකීලා කටයුතු කිරීම. ඔය ශික්ෂාපදාට අපි ඔකට තවත් එකක් එකතු කරගන්නවා. මජ්ජ පමාද ඨානා වේරමණී කියලා. මජ්ජ කියන්නේ කය හසුරවා ගන්න බැරුව යනවා. මත් වෙනවා කියලා කියන්නේ. පමාද කියන්නේ මේ ප්‍රකෘති සිහිය නැති වෙනවා. මම මේ දැන් කොතනද ඉන්නේ, මොනවද මම මේ කරමින් ඉන්නේ, මොනවද කියමින් ඉන්නේ, මොනවා ගැනද මේ හිතමින් ඉන්නේ කියලා අර වර්තමාන මොහොතේ කෙනෙකුට තියෙන්න ඕන සාවධාන බව තමන් පිළිබඳව. ඒක නැතුව යනවා. මොනවයින්ද ඔය සුරාමේරය තුලින් යම් යම් මද්ද්‍රව්‍ය භාවිතා කිරීම. එතකොට අර පුද්ගලයා බොහොම පහළ මට්ටමට වැටෙනවා. කය මනස දෙකම අවුල් වෙනවා. ඒ අවුල් වීම තමයි ඔය මජ්ජ ප්‍රමාද ඨාන කියලා කියන්නේ. මදයට ප්‍රමාදයට වැටීම කියලා අපි ඕක සිංහලෙන් කියනවා. ඉතින් එතකොට මිනිස්යාගේ අර මනුෂ්‍යත්වය මිනිස්සෙක් හැටියට ප්‍රාථමික වටිනාකමවත් නැහැ. සාමාන්‍යයෙන් ප්‍රාථමික වටිනාකම තමයි මිනිස්සෙකුට කය මෙහෙवला වැඩක් කරන්න පුළුවන්. තමන්ට සාමාන්‍යයෙන් තමන් වර්තමාන මොහොතේ ඉන්න තැන තේරෙනවා, කරන දේ වැටහෙනවා. ඒවා ටිකක් පාලනය කරගන්න පුළුවන්. ඒ මිනිස්යාගේ ප්‍රාථමික ගුණය. මේ ප්‍රාථමික ගුණයෙන්ුත් පහළට වැටෙනවා මේ මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන්. ඒක නිසා බුදුදහම පෙන්වා දෙනවා සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයෙන්ුත් පහළට වැටෙන මේ මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටීම කියලා. ඒක මම හිතන්නේ විශ්ව මට්ටමින් කවුරුත් පිළිගන්න. ඊට ශික්ෂාපද 9 ওই විදිහට විශ්වාචාර ධර්ම. මෙතනින් ඉස්සරහට තියෙනවා අපි අනුගමනය කරන විශේෂ ශික්ෂා 5ක් පංචකාමයට අදාළව. අපි ඒව හඳුන්වන්නේ නෙක්ඛම්ම ශික්ෂා කියලා. නෙක්ඛම්ම කියන්නේ මේ අපේ කැමැත්ත හුඟක් දුරට පාලනය කර ගැනීම. කාම කියන්නේ කැමැත්තට. නෙක්ඛම්ම කියන්නේ කැමැත්ත පුළුවන් උපරිම මට්ටමින් පාලනය කර ගැනීම. කැමැති වීම අප්‍රමාණයි. මිනිස්යන්ගේ හිත් ගත්තම දකින දෙයට, ඇහෙන දෙයට, විඳින දෙයට කැමැති වෙනවා. මොකටද? නැවත නැවත දකින්න, නැවත නැවත අහන්න, නැවත නැවත විඳින්න. ඉතින් කැමැත්ත එනවා. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. නමුත් මේ අපේ කැමැත්තට සීමාවක් නැතුව ඉඩ දුන්නොත් ඒක හරි හානි කරයි. පුද්ගලයාටත් හානි කරයි, සෙසු අයටත් හානි කරයි. සමහර විට අපි මේ ජීවත් වන වටපිටාව, පරිසරය කියලා අපි කියන ඒකටත් විශාල වශයෙන් හානි කරයි. ඒක නිසා බුදුදහමේ උසස් මිනිස්සෙක් වෙනකොට බුදුදහම යෝජනා කරනවා ඔබ ඔබේ කැමැත්ත පාලනය කරගන්න කියලා. ඒක තමයි නෙක්ඛම්ම ශික්ෂා කියන්නේ. මේක හුරු වෙනවා. ඒක නිසා කැමැත්ත පස් ආකාරයිනේ. දර්ශන කාමයේ, ශ්‍රවණ කාමයේ, ආග්‍රහණ කාමයේ, රස කාමයේ, ස්පර්ශ කාමයේ කියලා. ඉතින් මේ පහට අදාළව තමයි මේ නෙක්ඛම්ම ශික්ෂා දේශනා වෙලා තියෙන්නේ. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසුග දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන මහසයනා වේරමණී කියලා. ඉතින් හරි වැදගත්. උසස් ජීවිතයකට එනකොට ස්වයං පාලනයක් තියෙන්න ඕනනේ. මේ කවුරුවත් පාලනය කරන මට්ටමේ නම් අපි ඉන්නේ.
එතකොට නිකන් අර එඬේරෙක් යටතේ පාලනය වෙන අය වගේනේ නේද? එහෙම පාලනය වෙන්න ඕනේ නැහැ අපි. උසස් මිනිස්සු වුණාම ස්වයං පාලිත ස්වභාවයක් තියෙන්න ඕන. අපිට පුළුවන් වෙන්න ඕන අපිවම පාලනය කරගන්න. මෙල්ල කරගන්න, මෙහෙව ගන්න. අපි කයින් කරන ක්‍රියාවල පාලනයක් ඇති කරගන්න පුළුවන්. වචනේ පාලනයක් ඇති කරගන්න පුළුවන්. සිතවිලි වල පාලනයක් ඇති කරගන්න පුළුවන්. මේ නික්කම ශික්ෂාවලින් ප්‍රධාන වශයෙන් කරන්නේ සිතවිලි අංශේ පාලනයක්. ඔය කාම කියන්නේ සිතවිලිනේ. කැමැත්ත කියන්නේ. ඒක පසුවට තමයි වචනයට සහ ක්‍රියාවට පරිවර්තනය වෙන්නේ. මූලික වශයෙන් අපේ මනසේ ඇතිවෙන මානසික ස්වභාවයන් පහක් පංචකාම කියන්නේ. ඉතින් ওই විදිහට අපිට පුරුදු වෙනවා, පුහුණු වෙනවා මේක පාලනය කරගන්න. ඊළඟට ඒක ක්‍රියාත්මක කරද්දී සීමාකම් අපි දාගන්නවා. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ට පුළුවන් තරම් සීමාවක් තියාගන්න. එතකොට ඒවයින් ඇති වෙන ගැටලු ප්‍රශ්න හුඟක් අඩු වෙනවා. එහෙමයි. එතකොට එතනත් ශික්ෂාපද පහක්නේ පංචකාමයට අදාළව. ඊළඟට තවත් ශික්ෂාපද දෙකක් අපිට හමු වෙනවා. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා. මේවා හරි විශිෂ්ට ආචාර ධර්ම. මොකද මේ ජාත රූප රජත කියන්නේ අපි පාවිච්චි කරන වටිනාකම් වලට. මේ වටිනාකම් පරිහරණය කිරීමේදී ඒවා පරිහරණය කරන්න එපා කියලා බුදුදහම කියන්නේ නැහැ. නමුත් මේවා පටිග්ගහණය කිරීමෙන් වළකින්න කියලා කියන්නේ. ගහන, පටිග්ගහන, තණ්හා, උපාදාන, රාග ඔය වගේ වචන වගේක් අපේ ධර්මේ පාවිච්චි වෙනවා. එකෙන් අදහස් කරන්නේ මනසින් දැඩිව ග්‍රහණය කිරීම. මේවා හිතින් දැඩිව අල්ල ගන්න. මේවා මම, මගේ, මට ඕන විදියට, මං කැමති විදියට, මං කැමති තාක් කාලයක් මේවා මේ ආකාරයට මේ විදියට මෙසේ පවතින්න ඕන කියලා අර මමත්වය දාලා මේක දැඩිව අල්ල ගන්න. ඉතින් එහෙම අල්ලගත්ත පුද්ගලයා ලොකු පීඩාවකටපත් වෙනවා. යමක් දැඩිව අල්ලගත්තොත්. ඒක වෙනස් වෙනකොට ඒක ජීවිතෙන් බැහැර වෙනකොට නැත්නම් ඒක අඩු වෙනකොට ඒ පීඩාවටපත් වෙනවා. ඒක නිසා අපි භාවිතා කරන පරිහරණය කරන පාවිච්චි කරන කිසිම දෙයක් පටිග්ගහණය නොකළ යුතුයි. දැඩිව ගත යුතුයි. එවලෙට ඒ මොහොතේ ඒ දේ පරිහරණය කරනවා අපි භාවිතා කරනවා. හැම දෙයකම තියෙනවා භාවිත වටිනාකමක් වැඩිපුර තියෙන. අපි ඕනම දෙයක තියෙන භාවිත වටිනාකමක්. ඒ දේ භාවිතා කරනකොට අපිට ඒකෙන් ප්‍රයෝජනයක්, සහනයක්, සුවයක් තියෙනවා. අපි උදාහරණයක් හැටියට අපි වාහන භාවිතා කරනවනේ එහාට මෙහාට යන්න. ඒතර වාහනේ නැගලා යනකොට අපිට දැනෙනවා ඒකේ පහසුව. අපි පයින් ගියා නම් ඒ දුර අපිට ලොකු අපහසුයක් දැනෙනවානේ. ඒතර වාහනේ නැගලා යනකොට ඒකේ පහසුව අපිට දැනෙනවා. එතකොට ඒකේ තියෙන්නේ භාවිත වටිනාකමක්. එතකොට අපි ඒ දේ භාවිතා කරලා ඒක නිසි විදිහට නිසි ආකාරයෙන් ඒකේ පැවැත්ම තහවුරු කරලා තියෙනවා. ඒක මනසින් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. නේ? අපි ගහක් ගත්තොත් අපි හිටවපු ගහක් හෝ අපි සමහරට ඒකේ හේවන ලබනවා. ඒකේ ඵල ලබනවා. එතකොට අපි හේවන ලබනකොට ඵල ලබනකොට ඒකෙන් අපිට යම්කිසි සහනයක් තියෙනවා, සුවයක් තියෙනවා, ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට එහෙත් අපි ඒකට ඇලෙන්නේ නැහැ. දැඩිව ගන්න අපි ඒක. ඒකේ ස්වභාවයේ තේරුම් අරගෙන අපි මේක ස්වභාවික දෙයක්, මේක මේ විදියට හටගන්නේ, මේ විදියටයි පවතින්නේ, මේ විදියට මේක අවසන් වෙනවා කියලා ඒක හොඳින් තේරුම් අරගෙන ඒක බොහොම නිදහස් මනසකින් අපිට පුළුවන් පරිහරණය කරන්න. පෞද්ගලික කරගන්නේ නැතුව හුඟක් දේවල් පොදු පරිහරණයේ තියලා පරිහරණය කරන්න පුළුවන් නම් හුඟක්ම හොඳයි. අර දැඩි මමත්ව ගතිය ඒක හුඟක් අඩු වෙනවා. ඒ විදිහට. ඉතින් අපි මේ වර්ධනය කරගන්නේ අපේ අධ්‍යාත්මික කුසලතානේ. මේ භාවනා කියන්නේ ඇතුළත කුසලතාවන් වර්ධනය කර ගැනීම. හුඟක්ම අදහස් කරන්නේ ඒකයි. නැත්නම් අපි මේ සදහම් අරුණෙන් ඉස්මතු කරලා දෙන්නේ මේ
ඇතුළත කුසලතා වර්ධනය කරගන්න ආකාරයනේ. එතෙන්දී අපි යමක් ගැන හිතන විදිය හරිය වැදගත්. හිතන විදිය. ඉතින් ඒ විදියට අපි හිතන්න පුරුදු වෙනවා මේ වටිනාකම් පරිහරණය කිරීමේදී ජාත රූප රජත පටිග්ගහණයෙන් තොරව පරිහරණය කරන්න පුළුවන්. ඒකයි. ඒකට හුරු වෙන්න ඕන. සික්ඛාපදං කියලා ඒක දේශනා කරලා තියෙන්නේ ඒකයි. ඒකට හුරු වෙන්න ඕන. ඒකට හුරු කරගන්නේ අතපය නෙමෙයි. වචන නෙමෙයි. හිත හුරු කරගන්නේ. අපි පටිග්ගහණය කරන්නේ අතින් නෙමෙයි. හිතින්. හිත හුරු කරගත්තොත් හරිය නිදහස්. දැන් බලන්න සමහර භාණ්ඩ අපි පුද්ගලික කරගෙන තියෙනෝනේ. ඉතින් ඕක වෙන කෙනෙක් පාවිච්චි කරොත් මොන අපිට ටික අපහසුවක් දැනෙනවානේ. ඒ මොකද? ඒ භාණ්ඩය ඇත්තටම තව කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු සරල දෙයක් අපි පාවිච්චි කරන කෝප්පයක් පිඟානක් වගේ දෙයක් කියලා. ඒක අපි පුද්ගලිකකරණය කරගෙන තිබුණොත් තව කෙනෙක් පාවිච්චි කරපු ගමන් අපිට අපහසුවක් දැනෙනවනේ. නමුත් මේක කොයි කෙනාටත් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා සෝදලා නිසි තැන තියන්න. ඕන කෙනෙක් පාවිච්චි කරන්න කමක් නැහැ කියලා ඒ අර නිදහස් මානසිකත්වයට આવොත් අපිට එහෙම අපහසුයක් නැහැ. අනිත් අයටත් ඒකේ විදියට පාවිච්චි කරලා එතන තියන්න පුරුදු කරලා. මේකට කියන්නේ සංඝික ක්‍රමය කියලා. සංඝික ක්‍රමය බුදුදහමේ උගන්වන පොදු පරිහරණයට තමයි සංඝික ක්‍රමය කියන්නේ. සංඝ කියන්නේ පිරිසට. පොදුවේ පරිහරණයට. එතෙන්ට ගියාම හුඟක් නිදහස්. අර පටිග්ගහණේ නැහැ. පටිග්ගහණේ කියන්නේ අර දැඩිව හිතින් අල්ලගන්න යම පුද්ගලිකකරණය කරගන්නවා වගේ වැඩක්. ඉතින් ඔන්න ඔය විදිහට ඔය ශික්ෂාපදයක් අපි අනුගමනය කරනවා නම් හුඟක්ම හොඳයි. ලොකු මානසික සහනයක් තියෙනවා. මේ පටිග්ගහනා වේරමණී ජාත රූප රජත. ඒකයි. ඉතින් ඔය ශික්ෂාපද 15ම ආවරණය වෙන විදිහට මෛත්‍රී විහරණය අපිට උගන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මෙත්තා විහරණං සමාදියාමි කියලා ඒ උතුම් චර්යාව අපිට උගන්වලා තියෙනවා. එතන කියන්නේ විහරණං කියලා. විහරණං කිව්වම තුනමයිති. තුන කිව්වේ මොකද්ද? කායික හැසිරීමයි, වචන භාවිතයයි, සිතුම් පැතුම් රටාවයි. ඒ තුනේම එකතුව අපි විහරණං කියනවා. විහරණය. ඉතින් මෙත්තා විහරණය. සම්පූර්ණ මිත්‍රශීලී. කිසිම කෙනෙක් කිසිම දෙයක් සමග අපේ ගැටුමක් නැහැ. ඇලීමකුත් නැහැ. ඇලීමක් තියෙන තැන මෛත්‍රිය නැහැ. ගැටීම තියෙන තැනත් මෛත්‍රිය නැහැ. ඒ නිසා ඇලීම ගැටීම දෙකෙන් තොරවයි ප්‍රධාන වශයෙන් මෛත්‍රිය යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔය ශික්ෂාපද 16 අපි දිගටම සිහිපත් කරලා තියෙනවා, මතක් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ නැවත නැවත මේ ශික්ෂාපද අපි සාමාන්‍යයෙන් කියවන්නේ pāli භාෂාවෙන්. එහෙම pāli භාෂාවෙන්ම මේක කිවිය යුතුයි කියලා. මොකද අපේ කල්යාණ මිත්‍රයන් හැම දිනාටම මේ ශික්ෂාපද පාඩම්. මේවා කියලා මේවයි අර්ථය හොඳට තේරුම් අරන් සීලාදිෂ්ඨානය කරගන්න පුළුවන්. ඒක නිසා අද මම මේක pāli භාෂාවෙන් නැවත කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදෙනාම සීල සමාදානය කරගන්න මේ ශික්ෂාපද එකක් දෙකක් හෝ Taman දැනට සමාදන් වෙලා නැත්තම් සමාදන් වෙන්න. හැම ශික්ෂාපදේම අග තියෙන්නේ සමාදියාමි කියලා. සික්ඛාපදං සමාදියාමි කියලා. සමාදියාමි කියන්නේ මම මේක සමාදන් වෙනවා. මම මේක පිළිගන්නවා. අද ඉඳලා මම මේ ප්‍රතිපදාව අනුගමනය කරනවා කියන එකයි. එහෙම අදිෂ්ඨාන කරගන්න. මුගක් ඇත්තෝ මේ ශික්ෂාපද අනුගමනය කරනවා. නැවත මතක් කරගන්න විතරයි හුඟක් අයට තියෙන්නේ. නැවත මතක් කර ගැනීමට අපි කියන්නේ ආවර්ජණය කියලා. සීලාවර්ජණය. සීලානුස්සති. ඒකත් නිතර නිතර කරගන්න. ඒව හුඟක් කරගන්න ඕන වෙන්නේ ඔය සීලයක් කැඩෙන්න ආසන්න අවස්ථාවක් තියෙනවනේ. සමහර වෙලාවට අපි කැඩිලා නැහැ. නමුත් කැඩෙන්න ආසන්න අවස්ථාවලට එළඹෙනවා. එතකොට වහාම මතක් කරගන්න ඕන. දැන් මේක මගේ අතින් කෙරෙන්න යන්නේ දැන්. දැන් නරක වචනයක් නම් ඒක කියන්න ආසන්න. කියන්න හිතිලා තියෙන්නේ.
බනින්න හිතිලා තියෙන්නේ. පරුස වචනේ කියන්න නෑ මම මේක පරුසා වාචා වේරමණීනේ. මම ඒකෙන් වැළකීලා ඉන්න කෙනෙක් නේ. ඒක නිසා මේක කියන්නේ නෑ. කියලා ඒ ශික්ෂාපදයේ කැඩෙන්න ආසන්න අවස්ථාවට එළඹුණාම අපි සිහිය හොඳට පිහිටවා ගන්න ඕන. අපිට සීල ශික්ෂාව රකින්න උඟාක්ම උපකාරී වෙන්නේ සතිය, සතිමත් බව. ඉතින් මේ භාවනා පුහුණුවේ අපි මූලික කරගෙන තියෙන්නේ සිහියනේ. ඒකයි. ඉතින් හොඳයි මම අද ඔය ශික්ෂාපද වශයෙන් කිව්වේ නැති වුණාට ඒවයි අර්ථය තමයි පැහැදිලි කරේ. අපි ඊළඟට යමු වෙනවා අපි මේ භාවනා පුහුණු වැඩමුළුවේදී මහා සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන අපි කමඨහන් මාලාවක් පැහැදිලි කරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ කමඨහන් මාලාවට අපි අවධානය යොමු කරමු. ඔබට මතකයි අපි මේ වන විට මේ කමඨහන් මාලාවේ අගහරියේ ඉන්නේ. අපි වැඩසටහන් මේ 46 වෙනි වැඩසටහනනේ. ඉතින් ඒ වෙනකොට අපි සෑහෙන කමඨහන් ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ඔය අදියර පහු කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ ධම්මානුපස්සනාව කොටසේ. ඒතර ධම්මානුපස්සනාවට ආපුවාම එතනදී අපි බලන්නේ හැම දෙයක් දිහාම ටිකක් පුළුල් දැක්මකින්. පුළුල් දැක්මකින්. ඒ පුළුල් දැක්ම කියන එකෙන් අදහස් කරන්නේ මේ ධර්මතාව විදිහටයි අපි ඒවා දිහා බලන්නේ. ඒවත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒවත් එක්ක කටයුතු කරන්නේ. එතකොට අපි මේකේ මුල් කොටස ඔබට මතකයි නීවරණ පබ්බ කියලා. නීවරණ කිව්වේ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා අපේ මනසේ ඇති වෙන මානසික ස්වභාවයන් කීපයක්. එතන අදහස් කරේ. එතකොට ඒවා ධර්මතා හැටියට හේතුඵල ධර්මතා හැටියට අපි තේරුම් අරගත්ත. තේරුම් අරගෙන ඒවා නිකන් කෙලෙස් බවට පරිවර්තනය වෙන්න නොදී අපි ඒක කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන. ඕනෙම මානසික සිතිවිල්ලක්, මනසේ ඇති වෙන සිතිවිල්ලක් හැඟීමක් මූලික වශයෙන් ගත්තම ක්ලේශයක් නෙවෙයි. අදහසක් ඒක අපි කියන්නේ. හැබැයි සමහර විට ඒ අදහස ඇති වෙලා ඒක ඔස්සේ දිගට හිතනකොට ඔන්න ඒක ටිකක් නරක පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. නරක පැත්තට විතරක් නෙමෙයි. යම්කිසි අදහසක් හොඳ පැත්තට වර්ධනය වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒකයි. ඉතින් නරක පැත්තට වර්ධනය වීම තමයි අපි ওই නීවරණ කියන්නේ. නීවරණ චේතසෝපක්ඛිලේසම් පඤ්ඤාය දුබ්බලීකරණං අර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණේ චේතසෝපක්ඛිලේසම් එතේ ඉඳලා හිතේ කහටක් අපි කියන්නේ හිතේ කහටක් කියලා තියෙනවා. ඒක ටිකක් නරක අදහසක් හැටියට හිතේ තැම්පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට එකෙන් හිත වැහිලා යනවා. ආවරණන් නීවරණ. පඤ්ඤාය දුබ්බලීකරණං අපි අර ප්‍රඥාවෙන් වැඩ කරන ස්වરૂපය අඩාල කරනවා, අඩපණ කරනවා. හරි මෝඩ විදියට අපි වැඩ කරන්න පටන් ගන්නවා. කොටට හිතලා වැඩ කරන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ අර කෙලෙස් තියෙනකොට. නීවරණ ධර්ම හිතේ තියෙනකොට. ඒකයි ඒවා ධර්මතා හැටියට අවබෝධ කරගෙන ඒවා සම්පූර්ණයෙන්ම හිතින් බැහැර කිරීමක් මෙතන කරන්නේ. නීවරණ ධර්ම යටපත් කිරීමක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි විදර්ශනා භාවනාවේදී උගන්වන්නේ. මේක හොඳට මතක තියාගන්න ඕන. මේ භාවනා ශාස්ත්‍රයේ හුඟක් අපි දන්නවා නීවරණ ධර්ම යටපත් කිරීමක් ගැන තමයි හුඟක් කතා කරන්නේ. සමත භාවනාවේ. නමුත් විපස්සනාවෙන් කරන්නේ නීවරණ ධර්ම සම්පූර්ණ හිතින් අයින් කරනවා. නීවරණයක් බවට පත් වෙන්න දෙන්නේ නැහැ. අපේ හිතේ ඇති වෙන අදහස්. ඒකයි. ඒක බොහොම ප්‍රඥාවෙන් කරන වැඩක්. යෝනිසෝ මනසිකාරයෙන් කරන වැඩක්. ඒකයි. ඉතින් ওই නීවරණ පබ්බේ අපි කතා කළා. ඊළඟට අපි ඇවිල්ලා තියෙන්නේ දැන් කන්ද පබ්බේ. කන්ද කියන එකෙන් අදහස් කරන්නේ මේ සියලුම දේ කොටස් පහකට ගොනු කර ගැනීම. සියලුම දේ කිව්ව මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ තමයි සියලුම දේ කියලා කියන්නේ.
පුද්ගලයෙකුට අදාළව ගත්තම ඔහුට අදාළ සියලුම දේ කියන්නේ ඔහුගේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන දේවල් ටික. ඒ සියලුම දේවල් කොටස් පහකට බෙදා ගන්නවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒකයි. ඉතින් එහෙම වෙන් කරගත්තම අපිට මේක තේරුම් ගන්න ලේසියි. පුද්ගලයාට අදාළ වෙන සියලුම භෞතික දේවල් රූපක්ඛන්ධ කියන. රූපක්ඛන්ධ. ඒ ටික අපි කතා කරා පහුගිය අවස්ථාවේ. ඒතර රූපක්ඛන්ධය ධම්මානුපස්සනාවේදී හඳුන්වා දෙන්නේ ස්වභාවික දෙයක් හැටියට. ඇයි? හැමෝටම ශරීරයක් හම්බෙලා තියෙනවනේ නේ. ස්වභාවිකයි. සබා දහමෙන් ලැබිච්ච දෙයක්. ඊට පස්සේ මේ ශරීරයේ පැවැත්ම නඩත්තුව සඳහා තවත් භෞතික දේවල් රාශියක් එකතු කරගෙන ගොනු කරගෙන තියෙනවනේ. ඔව්. ඒක ස්වභාවිකයිනේ. එහෙනම් රූපක්ඛන්ධය කියන එක සබා දහමටයි දෙයක්. ස්වභාවික දෙයක්. ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවයක්. ඒ විදිහට තේරුම් ගන්න ඕන අපි. තේරුම් අරගෙන ඔන්න අපේ කෘත්‍යය මොකද්ද? කාර්යය මොකද්ද? සතිපට්ඨාන දේශනාවේදී කියන්නේ අනිශ්චිතෝ විහෙරති නචකින්චි උපාදීයති කියලානේ. මේ රූපස්කන්ධයට අනිශ්චිත වෙන්න පුරුදු වෙන්න ඕන. අනිශ්චිත වෙනවා කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ කියන එකයි. නොඇලී, නොගැටි, නොමුලාව රූපස්කන්ධේ පරිහරණය කරන්න පුළුවන් වෙනවා. ඒකට තමයි අනිශ්චිත විහරණය කියන්නේ. ওই වචන මතක තියා ගැනීම හරි වැදගත්. හැමතිස්සෙම අනිශ්චිත වෙන්න ඕන. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම අනිශ්චිත වෙනවා කියන්නේ. ඉතින් එහෙම පුළුවන් වෙන්න ඕනේ. එතකොට රූපස්කන්ධය අපිට දුකක් ඇති කරන්නේ නැහැ. එහෙම නැත්තම් මේක දුකක් ඇති කරනවා. අපිට පීඩාවක් බවට පත් කරනවා. දැන් නිදර්ශනයක් හැටියට මේක මං කැමති තාක් කාලයක් මට ඕන විදියට පවත්ව ගන්න ඕන, හැඩට රුවට ලස්සනට තියා ගන්න ඕන කියන වගේ අදහසකට ආවොත් ඉතින් ඒ සඳහා උනන්දුත් වෙනවනේ, මහන්සි වෙනවනේ, කැප වෙනවනේ, වියදම් කරනවනේ. හැබැයි යම් තැනකදී ඒක අසාර්ථක වෙනවනේ. මේ රූපස්කන්ධේ මං කැමති විදියට, මට ඕන විදියට, මං කැමති තාක් කාලයක් එහෙම පවත්වන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට අන්න එතෙන්දී ගැටලුවක්, ගැටුමක්, දුකක්, ප්‍රශ්නයක්, පීඩාවක්, කනගාටුවක් එනවා. ඇයි ඒ? රූපස්කන්ධේ වැරද්දද? නැහැ. අපි රූපස්කන්ධය පිළිබඳව වැරදි විදියට හිතාගත්තා. හිතාගත්ත විතරක් නෙවෙයි, මේ විදියට කටයුතු කරන්නත් පටන් ගත්තා. අන්නේ වැරදි විදියට හිතාගෙන වැරදි විදියට කටයුතු කිරීමට කියන්නේ නිශ්චිත වේලම කියලා. නිශ්චිත වෙනවා. මේ සතිපට්ඨාන දේශනාවේදී අපිට උපදෙස් දෙන්නේ බුදුරජාණන් වහන්සේ අවවාද කරන්නේ අනිශ්චිතෝ විහෙරති කියලා. අපි පුරුදු වෙන්නේ අනිශ්චිත වෙන්න. ওই විදියට. ඊළඟට අපි වේදනා ගැනත් පහුගිය හමුවේදී කතා කරා. වේදනා කියන්නේ විඳීමනේ. වින්දනය. අපි මනසින් කරන දෙයක් ප්‍රධාන වශයෙන් විඳීම කියන්නේ. ඒකට කය සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මනසින් කරන දෙයක් විඳීම කියලා කියන්නේ. එතකොට ඒකත් හරි ස්වභාවිකයිනේ. වේදනාව සය ආකාරයකින් සිද්ධ වෙනෝනේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් ඇස මගින්, කන මගින්, නාසය මගින්, දිව මගින්, කය මගින්, මනසෙන් ඔහොම විඳිනවනේ. යම් යම් දේ දැකලා අහලා ඔහොම විඳිනවනේ. ඒක ස්වභාවිකයි. ඒකට විඳීම් ගොඩක් තියෙනවා කියවනේ. ඒකනේ වේදනා කන්ද කිව්වේ. ඒක ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න ඕනේ. හේතුඵල ධර්මතාවයක් හැටියට. ওই විඳින දේවල් වලට ඇලෙන්න හොඳ නැහැ. ගැටෙන්න හොඳ නැහැ. සිහියෙන් විඳින්න. අපි ඔය වේදනානුපස්සනා කොටස කතා කරලානේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට ඉගෙනුවා වේදියමානෝ වේදියාමේති පජානාති සුඛං වා වේදනං දුක්ඛං වා වේදනං අදුක්ඛම සුඛං වා වේදනං. කොයි දේ වින්දත් සිහියෙන් විඳින්න. මම මේ විඳින දේ නිට්ටය නෑ. අනිත්‍යයි. මේ මොහොතට විඳින දෙයක්. ඒක තව කෙනෙකුට කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවන විදියට විඳින්න පුරුදු වෙන්න.
එච්චරයි. ඒක ඇති වෙලා ටික වෙලාවකින් නැති වෙලා යනවනේ. ඕනම වින්දනයක් දවස් ගාණක් අවුරුදු ගාණක් තියනවද? නැහැ. සුඛ වේදනාත් දුක්ඛ වේදනාත් කොයි වේදනාත් බොහොම ටික වෙලාවක් පැවතිලා නැති වෙලා යනවා. ඉතින් ඒ විදිහට අපි හුරු වුණොත් ඕකට තමයි භාවනා කියන්නේ. භාවනා කියන්නේ ඒකට. ඉතින් ඒ හුරු වුණොත් අපිට ගැටලුවක් නැහැ. ඒ හුරුව තියාගත්තොත්. ඊළඟට තුන්වෙනි ස්කන්ධය වෙන්නේ සංඥා ස්කන්ධය. සංඥා කියන්නේ අපේ අවබෝධමය පැත්තට අදාළ දෙයක්. තේරුම් ගැනීම, වටහා ගැනීම කියන අදහස. එකකින් කියවෙන්නේ තේරුම් ගැනීම, වටහා ගැනීම, අවබෝධ කර ගැනීම කියන එකයි එකකින් අදහස් කරන්නේ. එතකොට මොනවද තේරුම් ගන්නෙ? අවබෝධ කරගන්නේ, වටහා ගන්නෙ? මේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේවල්. ඒක නිසා සංඥා හඳුන්වලා තියෙන්නේ ඉන්ද්‍රියන්ට අනුව. ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු අනුව. ඇහැට ගෝචර වෙන අරමුණට අපි කියන්නේ රූප කියලානේ. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ওই විදිහට. ඉන්ද්‍රිය 6ට අදාළ වෙන අරමුණු තමයි මේ සංඥා කියලා කියන්නේ. ඒවා අපිට දැනෙනවා, තේරෙනවා මේක රූපයක්. ශබ්දයක් ඇහුනම ඒ ශබ්දයේ පිළිබඳ යම්කිසි දැනුමක් ඇති වෙනවා. ඒ වගේම ගන්ධ රස පහස දැනුනම ඒ පිළිබඳව යම්කිසි හැඟීමක් දැනුමක් ඇති වෙනවා. අන්නේ ස්වභාවය සංඥා කියන්නේ සංජානනය වෙනවා. ඒක හරිය හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන හරිම ස්වභාවික සංසිද්ධියක්. ධර්මතාවයක් නෙමේක. ඒකයි. එතකොට අපි සංජානනය ගැන ටිකක් හිතුවොත් සංඥාව ගැන පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕනේ ඒක අර රූප වේදනා දෙක වගේම ස්වභාවික දෙයක් කියලා. ධර්මතාවයක්. මට මේ පේන එක, ඇහෙන එක, දැනෙන එක, වැටහෙන එක ස්වභාවික දෙයක්. ඇයි? එක් පැත්තකින් අර බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. අනිත් පැත්තෙන් අපේ ඉන්ද්‍රිය 6 තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මන. දේව මුණ ගැහෙන එකත් වළක්වන්න බෑනේ. හමු වෙනවා. හමු වුණාම අන්න රූප ගැන යම්කිසි අදහසක් ඇති වෙනවා. රූප සංඥාවක් කියලා කියන්නේ. ඉතින් ඕක සංඥාවක් තේරුම් ගත්ත බවට අපිට සටහනකුත් තියෙනවා. හිතේ මතක සටහන් කියලා කියන්නේ. අපි පස්සේ කියනවා මම මේක දැක්කා. මට මේක ඇහුණා. මට මේක දැනුණා. කියලා අපි පස්සේ ඒක වාර්තා කරනවා. ඒ වාර්තා කිරීමෙන් හැඟෙනවා මේක සංජානනය වූ බව. එහෙමයි. ඉතින් ඕක හරි ස්වභාවික දෙයක්. ඊළඟට මේ සංඥා කන්දක් හැදෙනවා අපේ. කන්දක් කියන්නේ ගොඩ රැස රාශිය සමූහය කියන එකනේ. කන්ද කියන්නේ. ඉතින් එහෙම එකක් හැදෙනවා. සංඥා කන්දක් තියෙනවා අපි ළඟ. මතක සටහන් ගොඩාක් තියෙනවානේ. හොඳට කල්පනා කරලා බලන්න කොච්චර දේවල් අපිට මතකද කියලා. හැබැයි මේ සෑහෙන මතක ගොඩක් අමතක වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම හොඳයි. අපි මේ හිතනෝනේ මේ අමතක වීම හුඟක් අය හිතන්නේ නරකයි කියලානේ. ඇත්තටම බැලුවොත් අමතක වීම හරි හොඳයි. ඒක සබාධමෙන් අපිට දීපු ලොකු දායාදයක්. නැත්තම් මේ දකින අහන විඳින වැටහෙන දේවල් සේරම අපේ මතකේ තිබුණොත් නේද? ඒක හරි දුෂ්කර දෙයක් වෙනවා. ඒක නිසා සබාධමෙන් අපි අපේ සංඥා නිරෝධ කරනවා. වය කරනවා. ගෙවලා දානවා. දැන් අපිට මතක නැහැ. ගාවත් දේවල් මතක නැහැ. ඉතින් අපි කරන්නේ මතක තියාගන්න ඕන දේ ලියලා කියලා නැවත නැවත බලලා අහලා විඳලා ඒක මතක තියාගන්නවා. ඒකට අපි පුරුදු වෙන්න ඕන මේ අත්‍යවශ්‍ය දේ පමණක් මතක තියාගන්න. අනවශ්‍ය දේවල් මතකයට ගන්න නැවත නැවත මතක් කරන්න ඕනේ නැහැ. ඒක. ඒව ගෙවිලා යන්න අරිනවා. ඒව අමතක වෙලා යන්න ඉඩ අරිනවා. ඒක හොඳ දෙයක්. අපි හොඳට තේරුම් ගන්න ඕන අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි අපිට ගොඩාක් දේවල් මතක තියාගන්න ඕමනා නැහැ. මේ ලෝකේ තියෙන තරම් දේවල් මතක තියාගන්න ඕනේ නැහැ. එතන එවෙලේ යමක් තේරුම් අරගෙන ඊට අදාළව කටයුතු කරාම ප්‍රමාණවත්.
අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා ජීවිතේ. ඒ ටික අපිට ලියලා කියලා නැවත මෙනෙහි කරලා සාකච්ඡා කරලා ඒව මතක තියාගත්තට කමක් නැහැ. විශේෂයෙන් ධර්මයට අදාළ දේවල් අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඒකයි. ඉතින් ওই විදිහට අපේ සංඥා ස්කන්ධයක් තියෙනවා. පංචස්කන්ධයෙන් එකක්. ඉතින් ඒක අපි ධර්මතාවයක් හැටියට තේරුම් ගන්න. ඒකටත් ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න අවශ්‍ය නැහැ. ඒක ධර්මතාවයක් හැටියට පරිහරණය කරන්න. අනිශ්චිතෝ විහෙරති. කොයි දෙයක් අපි පරිහරණය කරන්නේ අනිශ්චිතව. මේ සංඥා ස්කන්ධේ තියෙන්න පුළුවන්. සමහර විට අපි අකමැති මතක සටහනොත් තියෙන්න පුළුවන්. කැමැති මතක සටහනොත් තියෙන්න පුළුවන්. හැබැයි ඒව ගැන අර කැමැති ඒවට ඇලෙන්න යන්න එපා. අකමැති ඒව එක්ක ගැටෙන්න යන්න ඕනෙත් නැහැ. මේ දෙකම හේතුඵල ධර්මතා හැටියට සලකන්න. පුළුවන් තරම් අර මතක සටහන් එක්ක ඇලෙන ගැටෙන ස්වභාවය අඩු කරගන්න. ඒක අයින්ම කරගන්න පුළුවන් නම් තමයි හොඳ. එතකොට අපි සංඥා ස්කන්ධේ උපාදාන කරගෙන මේ උපාදාන කරනවා කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය. ගොඩාක් අපි දැකලා අහලා ඉඳලා ගොඩක් මතක සටහන් තියෙනවා. ඒකයි. ඉතින් ඒක නිසා ඔන්න ඔය කාරණේ අපි අවධානයට ගමු, සැලකිල්ලට ගමු. අද විශේෂයෙන් මම සිහිපත් කරේ මතක් කරේ මෙන්න මේ ස්කන්ධ පංචකයෙන් සංඥා ස්කන්ධය පිළිබඳව. ඉතින් හොඳයි. අපි එහෙමනම් අද අපේ සදහම් හමුව අපේ සදහම් අරුණ නිමා කරන්නත් අපිට කාලය ඇවිදින්. ඉතින් මේ භාවනා වැඩමුළු මාලාවෙන්, ඒ කියන්නේ සදහම් අරුණ භාවනා උපදේශන වැඩමුළු මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ සවන් දෙන කල්යාණ මිත්‍රයන්ට තමන්ගේ ජීවිතේ මේ නිවුණු සැනසුණු බව ගොඩනගා ගන්න අවශ්‍ය කරන පැහැදිලි උපදේශ මාලාවක් ලබා දෙන්න. එතකොට දැන් මේ දවස්වල අපි කතා කරගෙන යන මේ පංචස්කන්ධය කිව්වම අපේ ජීවිතවල සියල්ලම මේ පහට ඇතුළත්. ඒක තේරුම් ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. අපි ඔය කරන කියන දේවල්, හිතන දේවල්, එක්රැස් කරන දේවල්, පරිහරණය කරන දේවල්, ගොඩනගන දේවල්, වැඩි දියුණු කරන දේවල්, බෙදා හදා ගන්න දේවල් කොච්චරනම් දේවල් තියනවද? ඔය කොච්චර දේවල් තිබුණත් ඔය සියල්ලම මේ පහට ඇතුළත්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට අපි මේ පහෙන් තුනක් කතා කළා. රූප කන්ද ගැන කතා කළා, වේදනා කන්ද ගැන කතා කළා. අද සංඥා කන්ද ගැන කතා කළා. තව අපිට සංකාර විඥාන කන්ද ගැන දෙකක් කතා කරන්න තියෙනවා. ඉදිරි හමුවකදී අපි මේ පිළිබඳවත් කතා බහ කරමු. එතකොට දැන් අපිට තේරෙනවා නම් අපේ ජීවිතයේ සමස්තයම මේ කොටස් පහට ඇතුළත්. අපි මේ කොටස් එකක්වත් එක්ක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න ඕන. මේවා හේතුඵල ධර්මානුකූලව ඇති වෙනවා. හේතුඵල ධර්මානුකූලව පවතිනවා. යම් කාලයක් හේතුඵල ධර්මානුකූලව නිමා වෙනවානේ. දැන් මෙතෙක් අපි කතා කරපු ස්කන්ධ තුනට අදාළ දේ ගැන හොඳට හිතලා බලන්න. රූප ධර්ම හේතුඵල ධර්මානුකූලව හට ගන්නවානේ. යම් කාලයක් පවතිනවා. නැති වෙලා යනවා. වේදනා හේතුඵල ධර්මානුකූලව හටගෙන යම් කාලයක් පැවතිලා ඊටම සුළු කාලයක් නැති වෙලා යනවා. සංඥා අපේ මතක සටහන් හට ගන්නවා, ටික කාලයක් පවතිනවා, නැති වෙලා යනවා. ඒකයි කිව්වේ සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති කියලා. අන්න කමඨාන. අපි හැමතිස්සෙම මේවයි මේ හටගැන්ම, පැවැත්ම, නැවැත්ම තුනම හොඳට මෙනෙහි කරමින් කටයුතු කරන්න ඕනේ. එතකොට අපි මේවට නිශ්චිත වෙන්නේ නැහැ. නිශ්චිත වෙනවා කියන්නේ අර ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයනේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට දුක නැහැ. මේ නිශ්චිත වුණොත් තමයි දුක එන්නේ. ගැටලුව එන්නේ. එහෙනම් අපි පුරුදු වෙමු පංචස්කන්ධයට අනිශ්චිත වෙන්න. හොඳයි, ඉදිරි සදහම් අරුණකදී අපි ඉතිරි ස්කන්ධ දෙක පිළිබඳවත් අවධානය යොමු කරමු. ඉතින් මේ අවබෝධය, මේ ධර්ම අවබෝධය මේ වෙලාවේ මේ ගුවන් විදුලියට සවන් දීගෙන ඉන්න ඔබටත්, පසුවට අපේ සදහම් අරුණ
YouTube channel එක ඔස්සේ සදහම් අරුණ 2021 නමින් අපි ටයිප් කරොත් YouTube වලට ගිහිල්ලා අපේ මේ දේශනා ටික ඔක්කොම ශ්‍රවණය කරන්න පුළුවන්. පසුවට ශ්‍රවණය කර නැත්තන්ටත් ඒ වගේම මේ කටයුතු සංවිධානය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද සදහම් අරුණ නිමා කරනවා. ඊට පෙර අපි බලාපොරොත්තු වෙනවා අද අපේ දායකත්වයේ දරූ කාරුණික පින්නතුන් පිළිබඳව මතක් කරලා අනුමෝදනාවෙන් මේ කටයුතු හමාර කරන්න. අද අපි පැවැත්වුවේ මේ ජූනි මාසේ 4 වෙනිදාද අපේ සදහම් අරුණ 46 වෙනි වැඩසටහන. අද අපේ දායකත්වයේ කිංගල්ල බලගොල්ල අංක 306 පදිංචි චන්ද්‍රානි ජයලතා මහත්මිය සහ එතුමියගේ සහෝදර සහෝදරයන් හඟුරන් කෙත දෙහිපේ රත්නසිරි නිවසේ පදිංචි සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනා එකතු වෙලයි අද අපේ මේ සදහම් අරුණ භාවනා පුහුණු උපදේශන වැඩසටහනට දායකත්වය ලබා දුන්නේ. ඉතින් පළමුවෙන්ම මේ සහෝදර සහෝදරියන් පිරිසටත් ඒ සියලු දෙනාගේම පවුල්වල ඥාති හිත මිත්‍රාදී හැමටත් ඒ අයගේ මව් දෙමව්පිය ගුරුවර හැමතත් අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. හැම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම වේවා. කායික මානසික සුවය සැලසේවා. විශේෂයෙන් සියලු දෙනාටම මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වෙලා මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම ඊයත්ෝ සඳහන් කරලා තිබෙනවා මීට වසර 37කට පෙර පරලෝසපත් පීටර් ලියනපතිරණ ආදරණීය පියතුමා. ඒ වගේම මීට වසර 20කට පෙර පරලෝසපත් සෝමා සමරකෝන් ආදරණීය මෑණියන් ඇතුළු සියලුම අය. ඒ වගේම තවදුරටත් මාවතගම යූ.එම්. වික්‍රමාරච්චි මෑණියන් සහ පියාණන් දෙපළත් දැරණියගල රණසිංහ සොහොයුරා ඇතුළු වර්ග පරම්පරාවේ සියලුම මියගේ ඥාතීන් සිහිපත් කරලා මේ ධර්ම දානමය පින අනුමෝදන් කරන බව. ඉතින් ඒ ඇත්තෝ හැමෝම පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා පල්ලේකැලේ දෙවන පෑතිස් සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ලොකුමෑණන් වහන්සේ ඇතුළු මෑණන් වහන්සේලා සියලු දෙනාටම ඒ වගේම සදහම් අරුණට සම්බන්ධ සියලු කලන මිතුරන් ඒ වගේම මේ වැඩසටහනට දායකත්වයේ දරන සියලුම දෙනා ඒ වගේම ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවයේ අපේ අංගන මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය ඇතුළු දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ සත්කාරයට සම්බන්ධ වුණා වූ සියලුම දෙනාට උතුම් ධර්මාවබෝධය වේවා. මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි අදත් සදහම් අරුණ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.